රයිට් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට ක්ලාස් එකට ලොග් වෙලා ඉන්න මේ වෙලාවේ ක්ලාස් එක පටන් ගන්න ටික වෙලාවක් අර වෙනදා වගේම බැලුවා තව කිහිප දෙනෙක් ක්ලාස් එකට ලොග් වෙන්න තියෙනවා අපි ඒ කට්ටිය ලොග් වෙනකන් ක්ලාස් එක ඉස්සරහට කරගෙන යන් රයිට් අපි දැන් ඔයගොල්ලෝගේ 8 ශ්‍රේණියේ පෙළ පොත තුල තියෙන ICT විෂයට අදාළ පොත තුල තියෙන දෙවනි පාඩමේ අවසාන හරියට එනකම්ම කතා කරලා ඒකේ ඔයගොල්ලන්ට තිබ්බ ගැටලුත් කතා කරලා ඒවට විසඳුම් කතා කරලා පාඩමේ අවසාන හරියටම ඇවිල්ලා තියෙන්නේ නේද? අපි අවසානයේට දැන් මේ දවස්වල අපි කතා කරේ ට්‍රබල් ෂූටින් පාර්ට් එක. පරිගණකයක එන්න පුළුවන් එරර්ස් සහ ඒව සරලව ගෙදරදී අපිට හදා ගන්න පුළුවන් එරර්ස් ගැන තමයි මම කලින් සති දෙක තුලදී කතා කරේ. ඒකෙදි අපි මුලින් කතා කරා දෘඩාංග කොටස් වල එන්න පුළුවන් එරර්ස්. අපි අද කතා කරනවා අපි ගිසදී කතා කරා මෘදුකාංග වල එන්න පුළුවන් එරර්ස්. ගොඩක් මම කතා කරා ඒට අමතරව ඔයගොල්ලෝගේ ප්‍රශ්නත් මම අහලා වඩාත් පුළුවන් විදිහට උත්තර දුන්නා. දැන් අද අපි ඒකේ නෝට් එක සම්පූර්ණ කරගෙන පාඩම ඉස්සරහට කරගෙන යන් මේ කොටස ඉවර කරලා අපිට ඊළඟ පාඩමට යන්නත් තියෙන නිසා. හරිද? රයිට් ඊට අමතරව මේ ගියසදී අපි කතා කරපු මොනවාද මේ software වල ගැටලු වලට අමතරව මම කිව්ව ඔයගොල්ලන්ට තා මොන හරි ප්‍රශ්න මතුවුණොත් ඒක මට කියන්න කියලා ගියසතියේ මේ පන්තියට එන්න බැරි වෙච්ච අය ඉන්නවනම් මම වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ ඊයේ රෑ මම අප්ලෝඩ් කරා අද පන්තියට කලින් එන්න බැරි වෙච්ච අය ඉඳින් නෝට් එක සහ අනෙකුත් කතා කරපු දේවල් ටික නෝට් එකෙන් විතරක් නෙවෙයි අපි දැන් මේ කතා කරන දේවල් ගියසතියේ කතා කරලා අද නෝට් එක ලියනකොට අමතක වෙන්න පුළුවන් නිසා මම මේ නැවත නැවත මතක් කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් එන්න බැරි වුණ කෙනෙක් නම් ඒ ටික හරියට බලා ගන්න. ඊළඟට මම කිව්වා software වල තාම මොනවා හරි ප්‍රශ්න තිබුණොත් අමතරව ඔයගොල්ලෝ ඒක මගෙන් අහන්න කියලා. ගිය සතියේ විමුක්තිය අපි ගොඩාක් ලිව්වේ නැහැ. ගිය සතියේ ගොඩක් මේ software errors ගැන කතා කරා සහ මම ඒවට කරන්න ඕනේ solution ගැන තමයි ගිය සතියේ ගොඩක් දුරට අපි කරේ නේද? හරි නේද? රයිට් ඊළඟට මේ ඔන්න මම ගිස්සතිය කතා කරපු එරර්ස් වලින් මට නැවත ඔයගොල්ලෝ මේ ප්‍රශ්න අහලා තිබුණා WhatsApp එක හරහා. ඊළඟට මේ තව දෙයක් කියන්න ඕනේ WhatsApp එක පාවිච්චි කරද්දී හැමෝම පොදුවේ මේ ඔයාලට තියෙන ගැටලුවක් තියෙනවා නම් පුතේ ඒක මැසේජ් එකක් හරහා එවන්න. සමහර අය කෝල්ස් ගන්නවා. ගැටලුවක් නැහැ කෝල්ස් ගන්න මට ආන්සර් කරන්න පුළුවන් වෙන්නේ පන්තියක් නැති වෙලාවකදී තමයි. හැමදාම පන්තියක් තියෙනවා මේ පන්තියක් නැති වෙලාවක් තියෙන සාමාන්‍යයෙන් සෙනසුරාදා හවස 3න් පස්සේ වගේ කෝල් කළ දෙයක් අහගන්න අවශ්‍යම නම් ඒ ටයිම් එකට ගන්න. අනිත් හැමදාම 10 11 8 වසර 9 වසර 10 11 ඒ සීලුම දෙනාගේ පන්ති තියෙනවා මේ විවිධ අවස්ථාවන් වලදී. ඒ වගේ වෙලාවට මම ආන්සර් කරන්නේ නැතුව හැබැයි මැසේජ් එකක් තිබුණොත් මම ඒකට ගොඩක් වෙලාවට රිප්ලයි කරනවා. හරි? ඔයගොල්ලෝ මොන හරි අත්‍යවශ්‍ය ගැටලුවක් මොන හරි අහලා තිබුණොත් අනිවාර්යෙන් මම ඒකට රිප්ලයි කරනවා. හරිද? රයිට් ඔන්න ගොඩක් අයගේ ස්ලිප් ලැබුණා. ඊළඟට මේ විමුක්ති සහ විමුක්ති විතරක් නෙවෙයි ගොඩක් අය ඉන්නවා. ඔයගොල්ලෝ පාවිච්චි කරන WhatsApp නම්බර් එක චේන්ජ් කරන අවස්ථාවකදී දැනුවත් කරන්න. හැබැයි ඒකට මට පොඩි කාලයක් දෙන්න හේතුව ඔයගොල්ලෝ නොදන්න වුණාට මේ ඔන්ලයින් ක්ලාසස් වල පුතේ මේ ඒ කියන්නේ මේ ඔක්කොම ක්ලාසස් වල තියෙන සීලුම ගැටලු විසඳන්නේ මම තනියම. ඒ කියන්නේ 7 වසරේ ඉඳලා සීලුම ළමයන්ගේ සාමාන්‍යයෙන් මම කරන පන්ති ටික විතර ළමයි 400කට වඩා ඉන්නවා. එතකොට හැමෝගෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරිද? ඒක නිසා මේ වැඩ ටිකක් අමාරු. වෙලාවත් එක්ක පන්තිත් එක්ක හැමදේම මැනේජ් කරගන්න ටිකක් විතර අමාරුයි. ඒක නිසා ඔයගොල්ලෝගේ ඔය නම්බර්ස් චේන්ජ් කරන ප්‍රශ්නයක් තිබුණොත් ඒක WhatsApp එකට දාලා තියන්න. ඒක මම පුළුවන් වෙලාවකදී ඊළඟ පන්ති දවසට කලින් අනිවාර්යෙන් ඒක හදලා තියාගන්නවා. හරිද? එහෙම ගැටලු තිබුණොත් WhatsApp එකට දාන්න. විමුක්ති සහ මේ ගොඩක් අය එහෙම නම්බර්ස් චේන්ජ් කරන අවස්ථාවලදී දාලා තියෙනවා. මම එබලෙව මට හදන්න වෙන්නේ නැහැ. මම පස්සේ තමයි ඕක හදාගන්න වෙන්නේ. හරිද? ඊළඟට මේ පන්තිය සහ ඔයගොල්ලෝ දැන් මේ 8 වසරේනේ පුතේ ඔයාලගේ අනිත් ක්ලාස් එක යන්නේ සෙනසුරාදා උදේ 9:11. ප්‍රශ්න තියෙන අය ඉන්නවා මේ පන්තියට එන්න බෑ ඉස්කෝලේ මෙහෙම ක්ලාස් ඒ වගේ ඒවා තියෙන හින්දා එතකොට ඔයගොල්ලෝ එකට මට රික්වෙස්ට් එකක් දාන්න අර WhatsApp එකටම මේ පන්තියේ මාව මේ රිමූව් කරලා ඇඩ් කරගන්න සැටර්ඩේ ක්ලාස් එකට කියලා. එතකොට මම ඔයාව මේ පන්තියෙන් අයින් කරලා සැටර්ඩේ ක්ලාස් එකට අයින් මේ ඇතුළත් කරගන්නම්. හරිනේ?
right අපි යම් පාඩමකට ගිය සතියේදී මම කතා කරා software errors ගැන. හරිද? software errors ගැන කතා කරා. ඒකෙදි තව අපි software වල එන්න පුළුවන් errors සහ ඒවට දෙන්න පුළුවන් විසඳුම් ගැන කතා කරා නේද? right ඊට පස්සේ මම ගිය සතියේ ඔයගොල්ලන්ට කිව්වා සාමාන්‍යයෙන් අපිට කම්පියුටර් එකක මුදුකාංග පැත්තේ දෝෂය ඇති වෙද්දී ඒවට ඒවට දෙන්න පුළුවන් අපි කතා කරානේ විවිධ මේ විසඳුම්. ඒ විසඳුම් අතරින් මේ මම ඔයගොල්ලන්ට කිව්වා අපිට එන common errors වලට මම ඔයගොල්ලන්ට විසඳුම් කිව්වා. ඒ අරුණහම මේ තව අපිට දකින්න තියෙන software වල තියෙන ගැටලු ගැනත් අපි කලින් සතියේදී කතා කරා. ඒ වගේ අපි උදාහරණයක් මම ඔයගොල්ලන්ට මේ පෙන්වන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පාවිච්චි කරන මුදුකාංග වල එන්න පුළුවන් common error එකක් මේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපිට පරිගණක වල දකින්න තියෙන common error එකක්. මේ error එක ඇවිල්ලා අපිට සාමාන්‍යයෙන් computers වල දකින්න තියෙන common error එකක්. එතකොට මේ error එක සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි මොකක් හරි software එකක් open කරාට පස්සේ ඒ software එක දැන් මේක ඇවිල්ලා folder exe කියන software එක ඒ software එක ඕපන් කරාට පස්සේ not responding මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවනම් මේ වගේ මැසේජ් එකක් එනවනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලන්න ඕනේ ඔයාගේ කම්පියුටර් එකේ වෛරස් ගාඩ් එකක් තියෙනවද සහ ඒ වෛරස් ගාඩ් එක නිතර අප්ඩේට් වෙන වෛරස් ගාඩ් එකක්ද කියලා අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. හරිද? ගොඩක් වෙලාවට වෛරස් ගාඩ් එකක් තිබිලත් අප්ඩේට් වෙන වෛරස් ගාඩ් එකක් වුණත් ඒත් මේ වගේ errors එනවනම් අනිවාර්යයෙන්ම ඔයා පාවිච්චි කරන software එක නැවත uninstall කරලා අලුතෙන් ආයි install කරන්න වෙනවා. ඒ වගේ අවස්ථාවකදී මතක තියාගන්න. මේ වගේ එකක් ආවම අපිට හදාගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම software එක uninstall කරලා නැවත ඇතුළත් කිරීමක් සිදු කරන්නම වෙනවා. මීට අමතරව අපිට සාමාන්‍යයෙන් common මම ඔය කිව්ව not responding කියන error එක මීට අමතරව තව දකින්න තියෙනවා මෙන්න මේ වගේ error එකකුත් මම පෙන්නන්න ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේක ගොඩක් වෙලාවට office package එකේ තියෙන වැඩසටහන් වලදී තමයි අපිට දකින්න ලැබෙන්නේ. හරිද? මෙන්න මේ රේඛ අපිට සාමාන්‍යයෙන් මේ office package එක තුල තියෙන මේකත් මේ Excel වැඩසටහනටම ආපු එකක්. Excel Word PowerPoint කියන software තුන තුලම දකින්න තියෙන එකක් තමයි මේ රේඛ. සාමාන්‍යයෙන් මේ රේඛත් අපිට එන්නේ ගොඩක් වෙලාවට මේ software එකේ එකක් තමයි අපි අලුතෙන් එන update
එකක් දාගත්තේ නැති වුණාම මේ error එක එනවා. ඊට අමතරව වෛරස් නිසා ගොඩක් වෙලාවට මේ වගේ errors අපිට දකින්න ලැබෙනවා. හරිද? එතකොට ගොඩක් වෙලාවට මේ errors මගහරව ගන්න නම් මතක තියාගෙන ඉන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් කම්පියුටර් එකට අනිවාර්යෙන්ම වෛරස් ගාඩ් එකක් දාලා තියාගන්න. මම ඕක කලින් සතිය තුලදී මතක් කරා. ඊළඟට මේ ගොඩක් අය ප්‍රශ්න කරලා තිබුණා පාවිච්චි කරන්න පුළුවන් මේ හොඳ වෛරස් ගාඩ් මොනවද කියලා. සාමාන්‍යයෙන් වෛරස් ගාඩ් ගත්තාම අපිට ලංකාවේ වෙළඳපොලේ වෛරස් ගාඩ් තියෙනවා එක එක නම් වලින් හඳුන්වන වෛරස් ගාඩ් නේද? සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට පින්තූරයක් පෙන්වන්නම්. මෙන්න මේ වෛරස් ගාඩ් ඔක්කොම මේ ලංකාවේ විතරක් තියෙනව නෙවෙයි. දැනට මේ ලෝකේ පරිගණක එක්කම දියුණු වෙච්ච පරිගණකත් එක්කම හැදී වැඩුණු වෛරස් ගාඩ් තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. මේ අතරින් සාමාන්‍යයෙන් අපිට ලංකාවේ දකින්න තියෙනවා මෙන්න මේ වෛරස් ගාඩ් අතරින් අපිට ඔයගොල්ලන්ට මම පෙන්වන්නම් ලංකාවේ සාමාන්‍යයෙන් මේ ඕනම එකක් අපිට ඉන්ටර්නෙට් එක through download කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ඕනම එකක් අපිට ෆ්‍රී දෙන්නේ දවස් 30ක කාලයක් විතරයි. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට පාවිච්චි කරන්න වෙන්නේ right මෙන්න මේ වෛරස් ගාඩ් වලින් දැනට ලංකාවේ අපි මේ පාවිච්චි කරන මේ වෛරස් ගාඩ් අතරින් දැනට ලංකාවේ අපිට වෙළඳ පොලේ ගන්න තියෙනවා මෙතන තියෙන වෛරස් ගාඩ් වලින් කැස්පිස්කයි කියන වෛරස් ගාඩ් එක අපිට දැනට ගන්න තියෙනවා වෙළඳ පොලේ අපිට සාමාන්‍යයෙන් රුපියල් 2000කට වඩා අඩු මුදලකට ගන්න පුළුවන් අවුරුද්දක ලයිසන් එකක් තියෙන වෛරස් ගාඩ් එකක්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ගෙසති කිව්වා ඉසෙට් කියන වෛරස් ගාඩ් එක මෙන්න මේ අයිකන් එකෙන් පෙන්නන්නේ මේ වෛරස් ගාඩ් එක ඉසෙට් කියන එක. ලංකාව වෙළඳ පොලේ රුපියල් 1500ක් 650ක් අතර වගේ මිලකට මේක ගන්න පුළුවන් හොඳ වෛරස් ගාඩ් එකක්. සාමාන්‍යයෙන් මේ ප්‍රැක්ටිකලි භාවිතා කරලා තියෙන සහ වෛරස් වලට ඔරොත්තු දෙන වෛරස් ගාඩ් එකක්. කැස්පිස්කයි කියන වෛරස් ගාඩ් එක හොඳයි. නමුත් මම ගියසතිත් කොහොම හිතන්නේ සොෆ්ට්වෙයාර් එක ටිකක් මේ බර වැඩි. ඒක නිසා පාවිච්චිය ටිකක් විතර අමාරුයි. කම්පියුටර් එක ටිකක් ස්ලෝ වෙන්න බලනවා. මීට අමතරව අපිට මෙතන තව ෆ්‍රී දෙන වෛරස් ගාඩ් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ ගොඩක් දන්නවා මේ Avast කියන වෛරස් හරි රයිට් ඔන්න මේ පොඩි පොඩි ගැටලු තියෙනවා අද මේ අන්තර්ජාල දාලය තුල හරිනේ රයිට් මම ඔය කීකේන්දියේ Avast වෛරස් ගාඩ් ඊට පස්සේ මේක ඇවිල්ලා ටිකක් ෆ්‍රී දෙන වර්ගයේ වෛරස් ගාඩ් එකක් ඔය Avast කියන වෛරස් ගාඩ් එක ඊට අමතරව තව ගොඩාක් වෛරස් ගාඩ් අපිට වෙළඳ පොලේ දකින්න තියෙනවා මේ වෙද්දි
ටිමෝත් මේ ලොග් වුණාද පුතේ ක්ලාස් එකද? ටිමෝත් කියලා දරුවෙක් ඉඳිය මට මේ දැන් අම්මා කතා කරා ඒක නිසා අහන්නේ ටිමෝත් ලොග් වුණාද මට මැසේජ් එකක් දාන්න ඔයා පන්තිට ආවද කියලා. හරි මම කිව්වේ අවස්ට් කියන වෛරස් ගාඩ් එකේ තියෙනවා අපිට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකෙත් අපිට මේ සල්ලි ගෙවලා ගන්න පුළුවන්. එයාගේ මේ ෆුල් අප්ඩේට් එකම තියෙනවා. මීට අමතරව ලංකාවට එනවා මේ ක්වික් හිල් කියන වෛරස් ගාඩ් එක. එතකොට මීට අමතරව ඇවිරා කියන වෛරස් ගාඩ් එක තියෙනවා. එච්චරම සාර්ථක වෛරස් ගාඩ් නෙවෙයි. මේ මෙතන තියෙන අනෙක් ගොඩක් ඒවා. සාමාන්‍ය මැකාෆි කියන වෛරස් ගාඩ් එක ඉස්සර ඉඳලම තියෙන වෛරස් ගාඩ් එකක්. මේකත් සාමාන්‍යයෙන් ටිකක් ජනප්‍රිය වෙන්නේ නැහැ හේතුව අර ගොඩක් වෛරස් අල්ලන්න හැකියාව නැහැ මේ සමහර වෛරස් ගාඩ් වලට. ඒ වගේම ෆ්‍රී තියෙන එකක් තමයි මේ AVG එක මැකාෆි වෛරස් ගාඩ් එක. ඊට පස්සේ සාමාන්‍යයෙන් ෆ්‍රී ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ඒවා AVG එක මැකාෆි එක ඇවිරා කියන වෛරස් ගාඩ් එක ඊට පස්සේ මේ Avast කියන වෛරස් ගාඩ් එක තමයි ෆ්‍රී දෙන්නේ ගොඩක් වෙලාවට. අනිත් ඒවා නම් අපි ගොඩක් දුරට මේ ෆ්‍රී පාවිච්චි කරන්න බෑ. මේ සල්ලි ගෙවන්න ඕනේ සාමාන්‍යයෙන් දවස් 30කින් පස්සේ වගේ. හරි මේ ඔන්න ඔය වගේ ගැටලු තියෙනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝගේ කම්පියුටර්ස් වලට ඒ කියන්නේ ගොඩක් අයට හොඳම කම්පියුටර් එකක් නැති වුණත් වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන්න වෙන අවස්ථාවකදී ගොඩක් හොඳයි ඔයගොල්ලන්ට මේ ඉසෙට් වගේ වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හේතුව මම මේක ප්‍රොමෝට් කරනවා නෙවෙයි හේතුව ඒක සාමාන්‍යයෙන් ඔයාගේ කන්ෆිගරේෂන් කම්පියුටර් එකේ අඩු වුණත් කම්පියුටර් එක ස්ලෝ වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් වර්ගයේ වෛරස් ගාඩ් එකක්. හරිද? Kaspersky එක සාමාන්‍යයෙන් දැම්මහම කම්පියුටර් එක ටිකක් විතර ස්ලෝ වෙන්න බලනවා ගොඩක් අවස්ථාවලදී. හරිද? මෙතන තියෙන හොඳම වෛරස් ගාඩ් එක විදිහට මම අත්දැකීමෙන් කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ඉසෙට් එක තමයි මේ අතරින් ඉන්න ඩේටාබේස් වෛරස් ඩේටාබේස් අතරින් අප්ඩේට් වෙන හොඳ වෛරස් ගාඩ් එකකට තියෙන ඉසෙට් එක තමයි. හරිද? ඊට පස්සේ Kaspersky එක ඒහා සමානව ඉන්නවා ලෝකේ භාවිතය අතරින්. නමුත් අර කන්ෆිගරේෂන් ලොකු පරිගණකයකට නම් Kaspersky එක හොඳයි. අනිත් කම්පියුටර් එකට සාමාන්‍යයකට දැම්මොත් මේක ගොඩාක් වෙලාවට ස්ලෝ වෙන්න බලනවා. ඊළඟට මේ කිසිම වෛරස් ගාඩ් එකක් නොදා ඔයගොල්ලන්ට මම ගිය සතියේ කිව්වා අපිට පාවිච්චි කරන්න පුළුවන් කම්පියුටර් එක. හැබැයි අනිවාර්යයෙන්ම ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක Windows 10 වල Pro වගේ Windows 10 Pro වගේ version එකක් වෙන්න ඕනේ. ඒ වගේම ඒක හරියට එක්ක ලයිසන් එකක් නම් ලයිසන් එක එන්ටර් වෙලා ඒක නිවැරදිව අප්ඩේට් වෙන්න තත්ත්වයේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හරියට ඉන්ස්ටෝල් කරලා හරියට මේක ක්‍රැක් කරලා තියෙන්න ඕනේ. එතකොට ඔයාට පාවිච්චි කරන්න පුළුවනේ Defender කියන වෛරස් ගාඩ් එක. මම ඕක ගැන ගිය සතියේ ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරා. සාමාන්‍යයෙන් Defender එක තියෙනවා නම් ඒත් ගොඩාක් වෙලාවට අපිට ප්‍රශ්න එනවා සෑහෙන්නම අඩුයි. ඒක නිසා මේ Defender වගේ වෛරස් ගාඩ් එකක් කිසිම ගැටලුවක් නැති වෛරස් ගාඩ් එකක් තමයි Defender වෛරස් ගාඩ් එක. ඒක සාමාන්‍යයෙන් මේ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක අපිට ෆ්‍රී දෙනවා. හැබැයි ෆ්‍රී හම්බ වෙන්නේ මම කියන්නම් සසින්දුගේ ප්‍රශ්නෙට උත්තරේ මේ කියන්න. හැබැයි මේක ෆ්‍රී හම්බ වෙන්නේ ඔයාගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔපරේටින් සිස්ටම් එක නිවැරදිව ඇක්ටිවේට් වෙලා තියෙනවා නම් තමයි. මෙතෙන්ට ගිහිල්ලා බැලුවම ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේක ඕපන් වෙනවා මේ විදියට. මේකේ virus and threat protection එක මෙහෙම හරි ලකුණ වැටලා තියෙනවා කියන්නේ ඔයාගේ කම්පියුටර් එකේ threat protection එකක්. ඒ කියන්නේ virus වලින් වෙන්න පුළුවන් හානිය අවම කරන්න යා වග බලාගෙන තියෙන්නේ. හරිද? අන්න ඒක ගැන තවදුරටත් සැලකිලිමත් වෙන්න ඕගොල්ලෝ විශේෂයෙන් මේ දවස්වල ඔන්ලයින් ක්ලාස් වලට පරිගණකය භාවිතා කරන නිසා. ඊළඟට ජංගම දුරකථන භාවිතා කරන අයත් එහෙමයි. ඉසෙට් වගේ වෛරස් ගාඩ් එකක් ගත්තොත් ඒකේ එකක් ගත්තාම ඒකේ කී එකක් තියෙනවා ඔයාලට ජංගම දුරකථනයටත් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හරි. ඔන්න ඔය වගේ ගැටලු තියෙනවා මේ එතකොට මේ ඔයගොල්ලෝ වෛරස් ගාඩ් ඒ දේවල් අනිවාර්යෙන් මෘදුකාංග වල ආරක්ෂාවට භාවිතා කරන්න. ඊළඟට ප්‍රශ්නයක් ඇහුවා සසින්දු මං හිතන්නේ ඔව් සසින්දු ප්‍රනෝත් ඉසෙට් හා අවස්ට් කියන දෙකම තියෙනවා කමක් නැද්ද කියලා අහනවා. කවදාවත් වෛරස් ගාඩ් දෙකක් එකම කම්පියුටර් එකට පාවිච්චි කරන්න එපා. හරිද? හේතුව තමයි මේ වෛරස් ගාඩ් දෙක ප්ලැට්ෆෝම් දෙකක් කම්පැනි දෙකකින් හදන වෛරස් ගාඩ් කවදාවත් ඒ වැඩේ කරන්න එපා. ඒක කම්පියුටර් එකේ ඔපරේටින් සිස්ටම් එකට ගොඩාක් වෙලාවට හානිදායක වෙන්න පුළුවන්. හේතුව සමහර වෙලාවට අපි ඩවුන්ලෝඩ් කරන ෆයිල් එකක් නැත්නම් අපිට අත්‍යවශ්‍යම කරන පරිගණකය තුල තියෙන software එකක් එක වෛරස් ගාඩ් එකකට වෛරස් එකක් විදියට පෙන්වන්න පුළුවන්. හරිද? අනිත් වෛරස් ගාඩ් එකට ඒක
වෛරස් එකක් නෙවෙයි සාමාන්‍ය ෆයිල් එකක් විදිහට තියෙන්න පුළුවන්. අන්න ඒ ගැටලුවත් එක්ක සමහර වෙලාවට ඔයාගේ ඔපරේටින් සිස්ටම් එක තුල තියෙන අත්‍යවශ්‍යම කරන ෆයිල් එකක් වුණත් මැකිලා යන්න ඉඩ තියෙනවා. මේක නිසා මතක තියාගන්න වෛරස් ගාඩ් දෙකක් නම් දාන්න අවශ්‍ය නැහැ කොහොමදත්. අර දැන් මේ දවස්වල කට්ටිය මාස් දෙකක් දානවා වගේ අපිට වෛරස් ගාඩ් දෙකක් කම්පියුටර් එකට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක වෛරස් ගාඩ් එකක් තිබුණත් හොඳටම ප්‍රමාණවත්. ඒක හරියට අප්ඩේට් වෙන හොඳට ක්‍රැක් කරලා හෝ ලයිසන් එකක් දාලා පාවිච්චි කරන වෛරස් ගාඩ් එකක් නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? ඊට අමතරව ඔයගොල්ලන්ට මේ වෛරස් ගාඩ් එකකට වියදම් කරන්න අමාරු නම් හරිද? ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. වෛරස් ගාඩ් එකක් නැතුව පාවිච්චි කරනවට වඩා ගොඩක් හොඳයි. Avast කියන වෛරස් ගාඩ් එක හරි අවම තරමේ AVG කියන වෛරස් ගාඩ් එක හරි භාවිතා කරන්න. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා එන ඔය ට්‍රොජන් හෝස් ඒ වගේ වෛරස් ගොඩක් වෙලාවට අල්ලනවා. ඒගොල්ලන්ට අල්ලගන්න බැරි වුණත් බැරි වෙන්නේ පෙන් ඩ්‍රයිව් එකක් හරහා වගේ එන වෛරස් එකක් තමයි අල්ලන්න බැරි වෙන්නේ. ඒක නිසා AVG Avast free වුණත් ඒ ගැටලුවක් නැහැ. හැබැයි ඒකෙත් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න මම ඒකේ වීඩියෝ එකකුත් මේ හදාගෙන යනවා වෛරස් ගාඩ් එක ෆ්‍රී ඇක්ටිවේට් කරගන්න කියලා. ඒකත් ඔයගොල්ලන්ට දාන්නම්. ඔව් සසින්දු ඉසෙට් එක තියාගන්න Avast එක කොහොමද ෆ්‍රී දෙන එකක් නිසා ඊට වඩා ගොඩක් සාර්ථකයි ඉසෙට් වෛරස් ගාඩ් එක. Avast එක අයින් කරලා ඉසෙට් එක තියාගන්න. මේ වෛරස් ගාඩ් දෙකක් නම් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කොහොමටත්. හේතුව මේ වෛරස් ගාඩ් දෙකේම ගොඩක් වෙලාට එකම කාර්ය වෙනවා. ඒ වගේම මේක නිකන් අමතර මුදුකාංගයක් පරිගණකය තුල ධාවනය කළා කම්පියුටර් එකෙන් කරන්න පුළුවන් වෙනත් වැඩකට තියෙන ප්‍රොසෙස් එකක් නැති කර ගැනීම තමයි වෙන්නේ. ඒක නිසා එක වෛරස් ගාඩ් එකක් තියෙන එක හොඳටම ප්‍රමාණවත්. හරිද? හරි. ඊට අමතරව තාම මොනවද ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද මම බලන්නම් මේ අලුත් Windows 10 version එකක් download කරන්නේ කොහොමද කියලා අහනවා. අලුත් Windows 10 version එක Microsoft site එකට ගිහිල්ලා download කරන්නත් පුළුවන්. හැබැයි Microsoft site එකේ ඔයගොල්ලන්ට crack එකක් දෙන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ කොහොමදත් දැන් ඒ ආයතනයේ කැමති නෑනේ. යාළගේ software එකක් හැමදාම මිනිස්සුෙකුට නිකන් පාවිච්චි කරන්න දෙන්න. එහෙම වුණත් මිනිස්සු කී දෙනෙකුට දෙන්නද? ඒක නිසා ඒගොල්ලෝ free දෙන ඒවා සාමාන්‍යයෙන් මේ ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි license එක ගන්න කියලා කියනවා. ඒක වුණත් කමන්නේ අරගෙන install කරාට පස්සේ අනිවාර්යයෙන්ම crack version එක crack එක හදාගන්න. හරිද? ඊළඟට මේ තව තියෙන ප්‍රශ්න ෆෝන් එකට වෛරස් එකක් ඇවිල්ලා කියලා පෙන්නනවා. මොකද්ද සර් ඒකට කරන්න කියලා අහනවා. ඔයාලගේ settings වලට ගියාට පස්සේ ජංගම දුරකථනයේ අර ස්කෑන් කරන්න පුළුවන්නේ. ඒ Android වලත් තියෙනවා operating system එකටම වෛරස් ගාඩ් එක. අර මම defend එක පෙන්නුවා වගේ Windows 10 එකේ තියෙන ස්කෑන් කරනවා අල්ලනවා එයා ගොඩක් වෙලාවට ක්ලීන් කරන්න පුළුවන් වෛරස් එකක් නම් ඒක තුලින්ම අයින් කරනවා. හැබැයි ඔයගොල්ලෝ ඒකට එයාට ක්ලීන් කරන්න කියන විධානය ක්‍රියාත්මක කරන්න ඕනේ. සාමාන්‍ය වෛරස් ගාඩ් එකකත් එහෙමයි. දැන් මේ අපි පාවිච්චි කරන මේ ඕනම වෛරස් ගාඩ් එකක් Node එකේ ඉසෙට් එකේ ඔය ඕනම එකක මේ Node 32 එකේ ඊට අමතරව Kaspersky එකේ ඕනම වෛරස් ගාඩ් එකක් වෛරස් එකක් ඇල්ලුවට පස්සේ ඔයාගෙන් අහනවා ඒක ක්ලීන් කරන්නද කියලා. සමහර ඒවා දින ඔටෝමැටිකලි ක්ලීන් කරන ඒවා. හේතුව තමයි සමහර වෙලාවට මම ගිසතිත් කිව්වා Office package එක හරි Windows 10 එක හරි crack කරන්න ගන්න crack file එක virus එකක් විදිහටයි මේ database තුල ලියලා තියෙන්නේ. හේතුව ඒක මේ අපි software එකක් හොරෙන් හදාගන්න කරන වැඩක් නේ ඇත්තම කතා කරුවොත්. අපි සල්ලි දීලා ගන්න ඕනේ software එකක් හොරාට අරගෙන use කරන්න කරන ක්‍රමයක්. එතකොට ඒ file එකට අදාළ exe එක මේ virus guard හදන ආයතනත් එක්ක මේගොල්ලෝ සම්බන්ධ වෙලා කියලා තියෙනවා මේ file එක අහුනොත් virus එකක් කියලා අයින් කරන්න කියලා. හරිද? මේ වීඩියෝ එකේ බලන්න මම ඔයගොල්ලන්ට කියනවා මුලින්ම virus guard එකක් තියෙනවනේ ඒක disable කරගන්න කියලා download කරන්නත් කලින්. හරිද? ඒක නිසා මතක තියාගන්න මේ සමහර වෙලාවට මේ virus guard වලින් අපි පාවිච්චි කරන්න ගේන සමහර software වල crack එක එහෙම ගොඩක් වෙලාවට අල්ලලා දන්නේම නැතුව delete කරලා දානවා. හරිද? ඒක නිසා මේ දේවල් ගැනත් මේ ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. හරිද? right රනිජගේ ලැප් එකේ මේ ඔන් කරද්දි not responding කියලා message ගොඩක් එක දිගට එනවා. අනිවාර්යෙන් වෛරස් එකක් ඇති කම්පියුටර් එකේ. හරි ඔන්න ප්‍රශ්නයක් අහනවා මේක මේ මම අර කලින් දාපු වීඩියෝ එක සම්බන්ධව තියෙන ගැටලුවක්. සර් KMS iPico නෙමෙයි KMS Pico කියන එක වෛරස් තියනවද කියලා අහනවා. ඒකේ වෛරස් එකක් නැහැ. ඒක අර Microsoft සමාගමෙන් හදන Office package එකේ ඕනම version එකක් සහ Windows
මේ 8 8.1 10 ඕනම එකක් ක්‍රැක් කරන්න තියෙන ක්‍රැක් එකක්. ඒක එතකොට හදන්නේ Microsoft ලා නෙවෙයි, ඒගොල්ලොත් එක්ක against යන වෙන hacker කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? එයා ඒක හදලා අන්තර්ජාලයට දුන්නට පස්සේ දැන් මේක හැමෝම පාවිච්චි කරොත් ලෝකෙ ඉන්න සියලුම දෙනා මේ ක්‍රැක් එක පාවිච්චි කරලා ක්‍රැක් කරගත්තොත් ඉතින් Microsoft සමාගමෙන් කවුරුවත් සල්ලි දීලා operating system එක ගන්නෙ නැති නිසා ඒගොල්ලෝ මේක එයාලගේ operating system එක තුලදී කවු වෙලාවකරි ආවොතින් virus එකක් කියලා පෙන්වන්න කියලා තමයි virus guard ඔක්කොම හදන ආයතන වලට දීලා තියෙන්නේ මේ exe එක. හරිද? ඒක නිසා ඒක virus එකක් නෙවෙයි, කිසිම දෙයකට බය වෙන්න එපා. ඒක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්, කිසි ගැටලුවක් වෙලත් නැහැ. හරිද? හරි. රයිට්. එතකොට ඔන්න ඔය කාරණා ටික ගැන සැලකිලිමත් වෙන්න. හරිද? විමුක්තිගේ ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා, ප්‍රශ්න හොයාගන්න බෑ, අන්තිමට ආපුක තමයි ගොඩක් මේ එන නිසා. විමුක්තිගේ ප්‍රශ්නේ මොකක්ද විමුක්ති? මගේ කම්පියුටර් එකට මම අලුතෙන් මදර්බෝඩ් එකකුයි පවර් සප්ලයි යුනිට් එකකුයි දාගත්තා. කලින් තිබ්බේ පිච්චුන නිසා සාමාන්‍යයෙන් මේ දේවල් වෙන්න පුළුවන්, හයි වෝල්ටේජ් එකක් ආවොතින් වෙනවා. හරිද? සාමාන්‍යයෙන් ඒක වෙනවා. මේක නිසා මතක තියාගන්න. ඔන්න ඊළඟට මේ නැවත අහනවා ගැටලුවක්. මේ ඔයගොල්ලෝගේ මේ අද කතා කරන්නේ මෘදුකාංග දෝෂ ගැන. වෛරස් ගාඩ් එකක ඩිසේබල් කරාට ඒක ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ කියනවා. හරිද? වෛරස් ගාඩ් එක ඩිසේබල් කරලා මේ මෙහෙම ඩිසේබල් කරද්දී එක එක වෛරස් ගාඩ් එකේ එක එක ඔප්ෂන් තියෙනවා. හරිද? ඒකේ ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් සෙටින්ග්ස් වලට ගිහිල්ලා බලන්න ඔයාගේ KMS පිකෝ කියන exe එක පෙන්නනවා නම් ඒක allow කරන්න. එතකොට run කරන්න පුළුවන් වෛරස් ගාඩ් එක වැඩ කරන අවස්ථාවේදී වුණත් හරි. ඔන්න ටිමෝත්ගේ මේ ගැටලුවක් තියෙනවා වෛරස් මැසේජ් එකක් ගැන. හරි. ඊළඟට ඔය ටෙම්පරරි ෆයිල්ස් එහෙම ගොඩක් කම්පියුටර්ස් වල හැදෙනවානේ. ඒව ගොඩාක් දුරට වෛරස් වලින් නිර්මාණය කරනවා. ඊළඟට මම ඔයගොල්ලන්ට තව ට්‍රික් එකක් කියන්නම්. ඔයා කම්පියුටර් එකට පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරවතින් කවදාවත් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න යන්න එපා. හරිද? පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරවතින් ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ අපේ කම්පියුටර් එකට පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරවතින් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්නනේ. එතකොට මේ පෙන් ඩ්‍රයිව් එකේ වෛරස් එකක් තිබ්බ ගමන් ඒක ක්ෂණිකව, ඒ කියන්නේ එක්ස්ප්ලෝරර් කියන එක රන් වුණ ගමන් අපේ පරිගණකයට ඒක ටග් ගාලා එනවා. විශේෂයෙන්ම C එකට තමයි යන්නේ. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එක තියෙන එකට තමයි ඔක ඇටච් වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න පොඩි හරි ආරක්ෂාවක් තියෙනවා ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක මෙහෙම ඕපන් කරන්න. හරිද? Windows 7 වල නම් මේක පෙන්වන්නේ නැහැ, මේ පැත්තේ අපිට හදා ගන්න වෙනවා. Windows 10 වල නම් මේක සාමාන්‍යයෙන් මෙතන අනිවාර්යයෙන්ම වගේ තියෙනවා. Windows XP වලත් මේක මෙතන නැහැ, අපිට හදා ගන්න වෙනවා. හරිද? ඒවයි උඩ ෆෝල්ඩර් කියලා එකක් වැටලා තියෙනවා. my computer නැත්තම් this PC open කරාට පස්සේ එතන මේ ෆෝල්ඩර් කියන එකට ක්ලික් කරාම මේ පැත්තට එනවා මෙතන තියෙන සියලුම උපකරණ ටික. හරිද? hard drive එක බාහිරින් සම්බන්ධ කරලා තියෙන මේ වගේ storage device ඒ ඔක්කොම මේ පැත්තෙන් පෙන්නනවා. එතකොට pen drive එකක් high කරත් මේක නම් pen එක මෙහෙම double click කරලා open කරන්න එපා. හරිද? මතක තියාගන්න. එතකොට මේක ඇතුලේ තිබ්බ virus guard එක ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ඔයාගේ operating system එක තුලට ටක් ගාලා attach වෙනවා. හරිද? ඒක ලොකු ගැටලුවක්, ඒක ලොකු හානියක් ඔයාගේ operating system එකට. ඒක නිසා මතක තියාගන්න මෙතනින් double click නොකර ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ෆයිල් ඔයාගේ pen drive එකේ තියෙන ෆයිල් බලන්න යන්න මෙන්න මෙතනින්. මෙතන පෙන්නනවා මොකක්ද ඔයාගේ මේ drive එක. ඒ කියන්නේ pen drive එකක් high කරොත් දැන් උදාහරණයක් මේක මම මගේ hard drive එකේ එළියෙන් high කරන hard drive එකක්. මේක මෙතන පෙන්නනවා new volume i කියලා. මේක උඩ ක්ලික් කරලා යන්න ඇතුළට. කිසිම හානියක් වෙන්නේ නැහැ. වෛරස් මෙහෙම වෛරස් එක දැකලා ඒක උඩ ඩබල් ක්ලික් කරොත් කොහොමත් ඒක රන් වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට ඔයාගේ කම්පියුටර් එකට ඒක අනිවාර්යයෙන්ම එනවා. වෛරස් එක උඩ ඩබල් ක්ලික් කරොත්. හරිද? ඊළඟට ගොඩක් මේ ඔය වෛරස් මේ වල මම දැකලා තියෙන මේ වෛරස් එකක් තමයි ඔයාගේ පෙන් ඩ්‍රයිව් එකේ තියෙන ෆයිල් ඔක්කොම හිඩන් කරලා. ඒ කියන්නේ ෆයිල් මොකුත් නැති නෑ කියලා ඊට පස්සේ නමුත් ඒක ඇතුලේ ෆයිල් ටික ඔක්කොම තියෙනවා. වෛරස් එකක් නිසා ෆයිල්ස් ඔක්කොම නෑ කියලා කියනවා. ඒ ටික ඔක්කොම හිඩන් කරලා තියෙනවා. හරිද? ඔක සාමාන්‍යයෙන් කොමන් එරර් එකක්, මේ කොමන් වෛරස් එකක් විතර දකින්න තියෙන එකක්. මේ වෛරස් එක ආවට පස්සේ ගොඩාක් වෙලාවට පෙන් ඩ්‍රයිව් එකේ තියෙන ෆයිල් ටික හැංගලා තියෙන්නේ. මේ වගේ එරර් එකක් ඔයගොල්ලන්ට කවදා හරි ආවොතින් මතක තියාගන්න
පෙන් ඩ්‍රයිව් එක ෆෝමැට් නොකර ඒ ෆයිල්ස් ටික ගන්න පුළුවන්. ෆෝමැට් කරොත් ගන්න බැරි වෙනවා. හරිද? ෆෝමැට් නොකර මේ ෆයිල්ස් ටික ගන්න නම් ඔයාලට කරන්න පුළුවන් දේ මම වීඩියෝ එකක් දාලා ඇති පෙන් ඩ්‍රයිව් වල තිබුණු දත්ත මැකුණොත් මොකද කරන්න කියලා. ඒක ශනිකව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා රන් කමාන්ඩ් එක පාවිච්චි කරලා. එතකොට ඒ විදිහට ෆයිල් ටික කොපි කරගෙන පෙන් ඩ්‍රයිව් එක ෆෝමැට් කරන්න. එතකොට වෛරස් එක පෙන් එකෙන් අයින් වෙලා යනවා. හරිද? ඊළඟට අර මම කිව්වා වගේ මතක තියාගන්න මේ කම්පියුටර් එකට බාහිර ආචායන උපාංගයක් කියන්නේ බාහිරින් සම්බන්ධ කරන ස්ටෝරේජ් ඩිවයිස් එකක් මොකක් හරි හાર્ඩ් ඩ්‍රයිව් එකක් වෙන්න පුළුවන් පෝටබල් නැත්නම් පෙන් ඩ්‍රයිව් එකක් වෙන්න පුළුවන් නැත්නම් මෙමරි කාඩ් එකක් වෙන්න පුළුවන් ඒක මෙතනින් මෙහෙම ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න එපා මම ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා මට විශ්වාසයි වෛරස් නැහැ කියලා නමුත් වෙන පරිගණකයක සම්බන්ධ කරලා ගේන එකක් නම් ස්කෑන් නොකර ඩබල් ක්ලික් කරන්න එපා හැබැයි ස්කෑන් කරද්දී හොඳ වෛරස් ගාඩ් එකක් නෙවෙයි නම් තියෙන ඒක අප්ඩේට් වෙන්නේ නැත්නම් කොච්චර ස්කෑන් කරත් වැඩක් නැහැ වෛරස් එක ඒ විදිහටම තියෙනවා හරිද ඒක නිසා මතක තියාගන්න ඔයාලා හොඳ වෛරස් ගාඩ් එකකුත් නැත්නම් අනිවාර්යෙන් මෙන්න මේ පැත්තෙන් ඔයාලට අවශ්‍ය කරන පෙන් ඩ්‍රයිව් එක හරි හાર્ඩ් ඩ්‍රයිව් එක හරි මෙතනින් එකපාරක් ක්ලික් එකක් දුන්නාම ඕපන් වෙනවා මෙතන ඩබල් ක්ලික් කරන්න ඕනේ නැහැ හරිද ඩබල් ක්ලික් කරනවා කියන්නේ එතනින් ෆයිල් එක ඇතුළට යන එක නිකන් මෙහෙම ක්ලික් කරන්න ඊට පස්සේ මේ ෆයිල් ඇතුළටත් ඔයාලට යන්න බයයි නම් වෛරස් තියෙනවා කියලා හිතනවා නම් මෙතනින් මේ ෆයිල් ටික ගන්න ඔක්කොම හරිද අරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවනි මෙතනින් තෝරගන්න ඔයාලට යන්න ඕනේ ෆයිල් එක මොකක්ද කියලා හරි ඊට පස්සේ ඒක උඩ ක්ලික් කරන්න රයිට් ඔන්න ඊට පස්සේ තියෙනවා එතන අදාළ ඔක්කොම ෆයිල්ස් ටික හරි ඊට පස්සේ මෙතන ඉනුත් ඔයාලට ඕන නම් මේකත් බලන්න ඕන නම් මේ විදිහට දිග අරගෙන ඔයාලට අවශ්‍ය කරන ෆයිල් එක විතරක් උඩ ක්ලික් කරලා මේ විදිහට ෆයිල් එක බලන්න හරි ඒක කොපි කරගන්න ඕන නම් මෙතනින් බොහොම සේෆ්ලි රන් කරන්න නැතුව ඩබල් ක්ලික් කරලා රන් කරන්න නැතුව කොපි එකක් දාගන්න හරි ඔන්න ඔය වගේ කරුණු ගැන කම්පියුටර් එක පාවිච්චි කරද්දී බේසික් නොලෙජ් එකක් තියාගන්න සොෆ්ට්වෙයාර් වල එන දෝෂවලට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න පොඩි බේසික් නොලෙජ් එකක් ඔයගොල්ලෝ ගාව තියාගන්න අනිවාර්යයි. හරිද? ස්කෑන් කරන්නේ කොහොමද කියලා අහනවා. හරි. පෙන් ඩ්‍රයිව් එකක් ස්කෑන් කරන්න පුළුවන් අපි කියන වෛරස් කාඩ් එකක් පාවිච්චි කරනකොට පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කරාට පස්සේ ඒකේ වෛරස් තියෙනවද කියලා අපි බලනවා නම් දැන් උදාහරණයක් මම ඩිෆෙන්ඩර් වෛරස් ගාඩ් එක තියෙන හින්දා එයා ඔටෝ ස්කෑන් කරනවා ඕනම වෛරස් ගාඩ් එකක් සාමාන්‍යයෙන් ඔටෝ ස්කෑන් කරනවා අප්ඩේට් වෙනවා නම් හොඳට තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක රන් කරාට පස්සේ ඔයාගේ තියෙන වෛරස් ගාඩ් එකත් එක්ක පෙන්නනවා ස්කෑන් with Microsoft Defender කියලා හරිද දැන් මගේ තියෙන මේ ඩිෆෙන්ඩර් වෛරස් ගාඩ් එකනේ ඒක නිසා මට පෙන්නනවා මෙන්න මේ විදිහට ස්කෑන් with මේ Microsoft Defender කියලා. හරි. ඔයගොල්ලන්ට පේන්න නැහැනේ. හරිද? රයිට්. මෙන්න මේ විදිහට බාහිරින් සම්බන්ධ කරන ආචාර්ය උපාංගයේ උඩ right click කරන්න. ඒකේ තියෙනවා scan with Microsoft Defender. ඒ කියන්නේ මම පාවිච්චි කරන virus guard එක Microsoft ලගේ එක. නිසා ඔන්න ඒකේ පෙන්නනවා මේකත් එක්ක මේකෙන් ස්කෑන් කරන්න කියලා. එතකොට වෛරස් එකක් තිබිලා මෙහෙම ස්කෑන් එක දැම්මට පස්සේ එයා මේක වෛරස් කාඩ් එකෙන් රන් කරනවා. මේ විදිහට ස්කෑන් කළා යම්කිසි කාලයක් අරගෙන ස්කෑන් කරනවා. එතකොට වෛරස් එකක් අහු වුණොත් එයා පෙන්නනවා ඔයාගෙන් අහනවා මොකද කරන්න කියලා. හරිද? මොකද කරන්න කියලා අහන්නේ සමහරලාට අර වෛරස් කියලා ඕන ෆයිල්ස් අල්ලන නිසා. හරිද? එතකොට එයා පෙන්නනවා මම මෙන්න මෙච්චර ෆයිල්ස් එකක් ස්කෑන් කරා මේ වෙලාවේ මෙන්න මෙහෙම වෛරස් එකක් මෙතන තියෙනවා මොකද කරන්න කියලා අහනවා. ඔටෝමැටිකලි ක්ලීන් කරන්න දීලා තියන්නත් පුළුවන්. නමුත් ඔයාගෙන් අහලා ක්ලීන් කරන විදියටත් හැම වෛරස් ගාඩ් එකකම මේ සෙටින්ග්ස් හදන්න පුළුවන්. හරිද? රයිට් ඔන්න ඔය දේවල් ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්න විශේෂයෙන් වෛරස් ගාඩ් ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්න. හරි? ඔන්න ඔය දේවල් ගැන අනිවාර්යෙන්ම මේ හරි මේ ඔය වගේ ප්‍රශ්න ගැන අනිවාර්යෙන්ම මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයගොල්ලෝ එදිනෙදා පරිගණකේ භාවිතා කරද්දී මුහුණ දෙන්න වෙන නිසා ඒ වගේම සමහරලාට ওই වෛරස් නිසා ඔයගොල්ලෝ දැන් මේ දවස්වල පාවිච්චි කරන Microsoft Team app එක ඒ කියන්නේ අපි online class වලට එන Zoom app එක Team app එක එහෙම run වෙන්නේ නැති අවස්ථා එන්න පුළුවන්. හරිද? ඒක නිසා මේ පරිගණකේ භාවිතා කරද්දී විශේෂයෙන් ඔයගොල්ලෝ යන වෙබ්සයිට් වල ඔය පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එනවනේ. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වලට එහෙම ක්ලික් කරන්න එපා. ඒව හරහා වෙන ලින්ක් එනවා. ඒ ලින්ක් හරහා ඔයගොල්ලන්ට එන්න පුළුවනි වෛරස්. හරි? ඒක නිසා එහෙම නොදන්න ඔය ඇඩ්වර්ටයිස්මන්ට් අනම්මනම් වැටෙන ලින්ක් උඩ එහෙම ක්ලික් කරන්න යන්න එපා. ඊළඟ කාරණාව තමයි ඔයගොල්ලන්ට WhatsApp එක හරහා එනවනේ ලින්ක්. මෙන්න මෙහෙම මේ මෙච්චර ඒවා හම්බ වෙනවා මේ මෙච්චර ඒවා හම්බ වෙනවා data හම්බ වෙනවා මේ GB 500ක්. ඒව සාමාන්‍යයෙන් ඒගොල්ලෝම අර ලින්ක් එක උඩ ක්ලික් කරාම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් රන් වුණාම ඒක කරන කෙනාට
සමහර වෙලාවට යම්කිසි මුදලක් ලැබෙන වෙබ්සයිට් තියෙනවා. ඒ වයින් හදලා එවනේ. ඒක සාමාන්‍ය මිනිස්සු රැවටලා ඔකට ක්ලික් කරාම සමහරලාට ඒක එවපු කෙනාට යම්කිසි මුදලක් ලැබෙන්න පුළුවන්. සමහර අය ඒක දන්නෙත් නැහැ මුදල් ලැබෙනවද කියලා නිකන් කාට හරි ෆෝවර්ඩ් කරනවා. හරි ඒකේ තියෙන මුල් කතාව නොදන්න අය. ඒවා කිසි ප්‍රයෝජනයක් නැහැ ගොඩක් වෙලාවට මතක තියාගන්න. නමුත් ඒ වයින් යන ලින්ක් හරහා ඔයගොල්ලෝගේ කම්පියුටර්ස් වලට වෛරස් එන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ඒවා තුල ව්‍යාපාර යම් යම් සැඟවිලා තියෙනවා. ඒකෙන් වෛරස් එකක් දීලා ඊට පස්සේ ඔයාලට වෛරස් ගාඩ් එකක් ගන්න වෙනවා. ඒ වගේ විවිධ දේවල් තියෙනවා. ඒක නිසා නොදන්න ලින්ක් විශේෂයෙන්ම පාවිච්චි කරන්න යන්න එපා. හරිද? සාමාන්‍යයෙන් දැන් මේ ඕගොල්ලෝ මගේ WhatsApp එකේ මේ හදලා තියෙන WhatsApp එකටත් සමහරලාට ඉන්න ළමයිම ඒ වගේ මැසේජස් එවන අවස්ථා තියෙනවා. නමුත් ඒවා ප්‍රයෝජනයක් නැහැ ඇත්තටම. එහෙම කවුරුවත් ෆ්‍රී නම් data දෙන්නේ නැහැ. ෆ්‍රී data දෙනවා නම් අපි පාවිච්චි කරන රවුටර් එකට හරි නැත්නම් අපි පාවිච්චි කරන ජංගම දුරකථනයට හරි ඒ ආයතනයෙන් SMS එකක් අපිට ලැබෙන්න සලස්වනවා. ඒ අර ඔය කියන මේ ෆ්‍රී කතා නම් ගොඩාක් වෙලාවට ඇත්තටම තේරුමක් නැති දේවල්. ඒවා පස්සේ යන්න එපා ඔයගොල්ලෝ. not responding වැටෙනවා නම් ඔය Zoom app එක WhatsApp application එකේ හැම ගොඩක් වෙලාට බලන්න එක්කෝ වෛරස් එකක් ඇති. එහෙම නැත්නම් අප්ඩේට් එකක් වෙලා නැතුව ඇති. ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට ගිය සතියේ පාඩමෙන් පස්සේ මට ගොඩක් WhatsApp එක හරහා මේ පන්ති ඉන්න දරුවන්ගෙන් ප්‍රශ්න ඇවිල්ලා තිබුණා. ඔයාලගෙන් සහ සෙනසුරාදා ළමයන්ගෙන් Windows 10 එකේ අප්ඩේට් ගැන. මම මේකට වීඩියෝ එකක් මේ දවස්වල හදාගෙන යනවා. ඉවර නෑ. ඒක ලැබෙන්න සලස්වන්නම්. Windows 10 වල අප්ඩේට් එකේ සමහර වෙලාවට ළමයි අහනවා සමහරලාට ළමයි අහනවා කොහොමද මේ අප්ඩේට් වෙන්න කොච්චර data යනවද අප්ඩේට් එක නවත්තන්නේ කොහොමද ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් මගෙන් අහනවා. හරිද? එතකොට මේ ඒ වගේ දේවල් අපිට සාමාන්‍යයෙන් මේ මෙතන ඔයාලට අප්ඩේට් එකක් ළඟ තියෙනවා නම් ඒ කියන්නේ අද ඉන්ස්ටෝල් වෙන අප්ඩේට් එකක් තියෙනවා නම් මෙතන පෙන්වනවා ගොඩක් වෙලාවට. ඊළඟට ඔයාලට මේ අප්ඩේට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් settings වලට ගියාම Windows 10 වල නම් settings වලට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට යන්න පුළුවනි. මම මේක කලින් සතියේත් මම හිතන්නේ පෙන්නුවා. මේ ගොඩක් අය අහන නිසා මම කියන්නම්. ඔයාලට යන්න පුළුවනි පුතේ මේකේ තියෙන update and security එකට. ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා Windows update උඩ ක්ලික් කරාම මගේ නම් අප්ඩේට් මම සාමාන්‍යයෙන් මේ සතියට දවස් දෙකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවනි Windows 10 එක අප්ඩේට් නම් මෙතන මේ හරිය වැටලා තියෙනවා. අප්ඩේට් නැත්තම් එහෙම නැත්නම් ඔයාලට අප්ඩේට් කරන්න අප්ඩේට්ස් තියෙනවා. ඔයා කරලා නැත්නම් මෙතන පල්ලෙහාත් එරර් එකක් වැටලා තියෙනවා අප්ඩේට් කරලා නැහැ කියලා. ඊළඟට ඔයාලට පුළුවනි මේක අප්ඩේට් කරන්න time and date එකක් set කරන්න. සාමාන්‍ය ඔයගොල්ලෝගේ data නිකන් නාස්ති වෙන නිසා කොහොම night time data ගොඩක් අය use කරන්නේ නැති හින්දා මම නම් පාවිච්චි කරන්නේ මේකට change active hours වලින් ගිහිල්ලා ඔයාලට පුළුවනි from මෙන්න මේ වෙලාවේ ඉඳලා මේ වෙලාව දක්වා කියලා දෙන්න. හරිද? මෙතනින් change ගිහිල්ලා ඔයාලට පුළුවනි මේ මොනවද අප්ඩේට් වෙන්න ටයිම් එකක් එහෙම සෙට් කරන්න ඕගොල්ලන්ට පුළුවන් මෙතන. හරිද? ඊළඟට මේ අප්ඩේට් තියෙනවද කියලා මෙතනින් චෙක් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේ වෙලාවේ අප්ඩේට් කරන්න data නැහැ කියලා හිතනවා නම් මේක post කරලා තියන්න පුළුවන් අප්ඩේට් එක. ওই වගේ ගොඩාක් දේවල් තියෙනවා මෙතනින් හදලා තියන්න පුළුවන්. ඊළඟට තව ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි Windows 7 වල. හරිද? Windows 7 වල අප්ඩේට් දැන් නැහැ. ඇත්තටම අප්ඩේට් දෙන්නේ නැහැ. ඒක මම ගියසෙත් කිව්වා. මේ අප්ඩේට් දෙන්නේ නැහැ Windows 7 වල. දැන් ඒගොල්ලෝ Microsoft සමාගම අප්ඩේට් දෙන්නේ නැහැ. නවත්තලා තියෙන්නේ. ඒක අවුරුදු 10ක් පරණ නිසා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අලුත් එකට යන්න කියලා තමයි කියන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔයගොල්ලන්ට අප්ඩේට් දෙන්නේ නැහැ කියන්නේ වෛරස් කාඩ් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න නැත්නම් වෛරස් නම් එන එක එනවම තමයි. Windows 7 වලට දැන්. හරිද? ඒක නිසා වෛරස් එකක් පාවිච්චි කරන්න. හරිද? right අපි දැන් මේ ගොඩක් දේවල් කතා කරපු නිසා අද software වල note එක ගොඩක් ලියන්න තියෙනවා. ඊට පස්සේ අපි අතරතුරේදී ඔයගොල්ලෝගෙන ප්‍රශ්න මට එවන්න ඔය වගේම නැවත කතා කරමු. හරිද? 4:30ට පන්ති තියෙන කෙනාට ඉතින් දෙන්න සොලියුෂන් එකක් නෑ පුතේ. කවුද මේ මොන දෙන්නෙක්ට ප්‍රශ්න තියෙනවා ඉස්කෝලේ ක්ලාස් ඒව තියෙනවා කියලා මම වීඩියෝ එක දාන්නේ ලබන සතියේ ක්ලාස් එකට කලින් දානවා සෙනසුරාදා පන්තියත් ඉවරුනහම එතකොට තමයි අඩුපාඩු තියෙන අය අනිවාර්යයෙන්ම හදාගන්න ප්‍රශ්න මේ අඩුපාඩු තියෙන අය ගොඩක් දෙනෙක් ඊළඟට ඔය ගොඩක් ඔයගොල්ලෝ වෙන ප්‍රශ්න දිනනවා හොඳ ලැප්ටොප් වර්ග මොනවද අහනවා හරිද මේ හැම ප්‍රශ්නයකට ඔයගොල්ලන්ට මේ උත්තර මම දෙන්නම් හරි අපි දැන් මේ නෝට් එක හදාගෙන ඉමු ගිය සතියේ මම
දුන්න ඔයගොල්ලන්ට මේ software වල ප්‍රශ්න එන වර්ග දෙකක්. software වල අපිට ප්‍රශ්න එන වර්ග දෙකක් ඔයගොල්ලන්ට මම දුන්නා. ඒක ඔයගොල්ලෝ පැහැදිලිව ලියලා ඇති කියලා මම හිතනවා. අපි ගිසති note එක මෙන්න මෙතනින් නවත්තලා ඇති නේද? මුදුකාංග දෝෂ ගාවේ. හරිද? හරිනේ මෙතන එනකම් මම ලියලා ඇති. Windows 7 වලට WhatsApp එකක් තියෙනවා. ඒක හරිම අමාරුයි මේ හදාගන්න. පරණ version එකක් ගන්න ඕනේ. Windows 10 වලට තියෙන මේ අලුත් version එක Windows 7 වලට වැඩ කරන්නේ නැහැ. ඒකයි. right අපි note එක ලියාගමු. මුදුකාංග දෝෂය යටතේ මම දුන්නා යෙදුම් මුදුකාංග දෝෂ හා මෙහෙයුම් පද්ධතියේ දෝෂ කියලා දෙපැත්තකට මෙන්න මේ අපි මේ කොටසේ තමයි නැවතිලා හිටියේ. right මේකෙදි අනුමාතෘකාවක් ලියාගමු යෙදවුම් මුදුකාංග දෝෂ. යෙදවුම් මුදුකාංග දෝෂ කියලා අනුමාතෘකාවක් ලියාගන්න. යෙදවුම් මුදුකාංග දෝෂ කියලා අනුමාතෘකාවක් ලියාගන්න. හරි. පන්ති පටන් ගත්තට පස්සේ ඔය රිසිට් එක පොයගේ තාම මම එක රිසිට් එකක්වත් බැලුවේ නැහැ පන්ති යන අතරතුර ඒ නිසා මම මේ ඔක්කොම ටික බලන්නම් රිසිට් ගොඩාක් ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා මට මම මේ ඔක්කොම අප්ඩේට් කරගන්නම් බය වෙන්න එපා ඔයගොල්ලොන්ට මම මේක සීන් කරපු ගමන් ඒක අනිවාර්යෙන් අප්ඩේට් කරනවා හරිද මේ හරි මාතෘකාව ලියලා තිබුණා අපි මේ මුදුකාංග දෝෂ කියලා ඒක යටතේ යෙදවුම් මෙහෙයුම් පද්ධති දෝෂ කියලා වර්ග දෙක ලිව්වා අනුමාතෘකාව අද ලියන්න යෙදවුම් මුදුකාංග දෝෂ කියලා රයිට් ඒක යටතේ ලියාගමු ඒක යටතේ ලියාගමු පරිගණකය භාවිතා කරමින් පරිගණකය භාවිතා කරමින් පරිගණකය භාවිතා කරමින් පරිගණකය භාවිතා කරමින් විවිධ කටයුතු සිදු කිරීම සඳහා පරිගණකය භාවිතා කරමින් විවිධ කටයුතු සිදු කිරීම සඳහා විවිධ කටයුතු සිදු කිරීම සඳහා අප විවිධ යෙදවුම් මුදුකාංග භාවිතයට ගනී 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 එම මුදුකාංග අතරින් එම මුදුකාංග අතරින් එම මුදුකාංග අතරින් බහුලව භාවිතා වන මුදුකාංග කිහිපයක් නම් බහුලව භාවිතා වන මුදුකාංග කිහිපයක් නම් බහුලව භාවිතා වන මුදුකාංග කිහිපයක් නම් බහුලව භාවිතා වන මුදුකාංග කිහිපයක් නම්
බහුලව භාවිතා වන මුදුකාංග කිහිපයක් නම් බහුලව භාවිතා වන මුදුකාංග කිහිපයක් නම් කියලා මෙන්න මේ හතර ලියා ගන්න. සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලෝ බහුලව භාවිතා කරන මුදුකාංග හතරක් තමයි තියෙන්නේ. මේ යෙදවුම් මුදුකාංග හතරක්. හරිද? උදාහරණ ඔයගොල්ලන්ට මේ යෙදවුම් මුදුකාංග ගැන අදහසක් දෙන්නයි මේ ටික ලියන්නේ. මෙන්න මේ හතර ටක් ගාලා ලියාගමු. හරිද? මේ මුදුකාංග වර්ග හතර ලියා ගන්න හැමෝම ඉක්මනට. වදන් සැකසීමේ මුදුකාංග, පැතුරුම්පත් ස්ප්‍රෙඩ්ෂීට්, ඒ කියන්නේ Excel මුදුකාංග, වෙබ් අතිරික්ත ඒ කියන්නේ වෙබ් බ්‍රවුසර්, ඊළඟට අපි ෆොටෝ එහෙම හදන්න ගන්න ෆොටෝ එඩිටින් software. හරිද? Photoshop ඔය ඊට අමතරව 3D maker තියෙන එක එක software. හරිද? හරිද? හරි නේද? මෙන්න මේ උදාහරණ හතර ලිව්වා. ඊට පස්සේ එතන මේ යටින් ලියන්න රූලක් කැරලා වෙනම රූලක් කැරලා ලියන්න. අප භාවිතා කරන මෙවැනි යෙදවුම් මුදුකාංග වල අප භාවිතා කරන මෙවැනි යෙදවුම් මුදුකාංග වල අප භාවිතා කරන මෙවැනි යෙදවුම් මුදුකාංග තුල පොදුවේ දක්නට ලැබෙන පොදුවේ දක්නට ලැබෙන පොදුවේ දක්නට ලැබෙන දෝෂ කිහිපයක් ඇත. පොදුවේ දක්නට ලැබෙන දෝෂ කිහිපයක් ඇත. පොදුවේ දක්නට ලැබෙන දෝෂ කිහිපයක් ඇත. එකයට එක මේ ටික ලස්සනට ලියාගමු. මේ ටික ලියාගමු.
මම ඕකේ තව අමතර මෙතන නැති දෙයක් දෙන්නම්. හරි ඉවරයි වගේ නේද? ඉවරයිද? තාම ලියනවාද? ඇති නේද? වෙලාව. වෙලාව ඇති නේද පුතේ? ඇති වගේ. චුට්ටක් ඉන්නලු. චුට්ටක් කිව්වේ නම් ඉක්මනට ලියා ගන්න. හරි. ඊට පස්සේ මේ යෙදුම් මුදුකාංග දෝෂ ටිකට යටින් ලියාගමු. යෙදුම් ඔය අපි ලියපු දෝෂ ටිකට යටින් ලියා ගන්න. පරිගණකය තුල ඇති යෙදවුම් මුදුකාංග වල හටගන්නා පරිගණකයේ ඇති යෙදවුම් මුදුකාංග තුල හටගන්නා පරිගණකයේ ඇති යෙදවුම් මුදුකාංග වල හටගන්නා යෙදවුම් මුදුකාංග වල හටගන්නා මෙවැනි දෝෂ 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 निराකරණය කර ගැනීමට නැත්නම් මෙවැනි දෝෂ මගහරවා ගැනීමට ලබා දිය හැකි 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 ලබා දිය හැකි මෙවැනි දෝෂ මගහරවා ගැනීමට ලබා දිය හැකි විසඳුම් කිහිපයක් ඇත විසඳුම් කිහිපයක් ඇත අංක 1 විසඳුම 1 පළවෙනි විසඳුම පළවෙනි විසඳුම ඒක යටතේ ලියා ගන්න පළවෙනි විසඳුම ලියා ගන්න
යම් මුදුකාංගයක් තුල ලියාගන්න බැරුණාද මෙවැනි දෝෂ සඳහා ලබා දිය හැකි සරල විසඳුම් කිහිපයක් ඇත. මෙවැනි දෝෂ සඳහා ලබා දිය හැකි සරල විසඳුම් කිහිපයක් ඇත. ඒක යටතේ මම කියමු පළවෙනි විසඳුම නැත්නම් පළවෙනි ෆික්ස් එක අපි දෙන්නේ මොකක්ද කියන එක ඒක යටතේ ලියා ගන්න. මෙවැනි දෝෂයක් හටගත් විට මෙවැනි දෝෂයක් හටගත් විට මෙවැනි දෝෂයක් හටගත් විට ප්‍රථමයෙන්ම අපට ලබා දිය හැකි විසඳුම වන්නේ ප්‍රථමයෙන්ම අපට ලබා දිය හැකි විසඳුම වන්නේ ප්‍රථමයෙන්ම අපට ලබා දිය හැකි විසඳුම වන්නේ ලබා දිය හැකි විසඳුම වන්නේ එම වැඩසටහන එම මුදුකාංගය ක්ලෝස් කර නැවත විවෘත කිරීමයි. එම මුදුකාංගය ක්ලෝස් කර නැවත ඕපන් කිරීමයි. එම මුදුකාංගය ක්ලෝස් කර නැවත ඕපන් කිරීමයි. එම මුදුකාංගය ක්ලෝස් කර නැවත ඕපන් කිරීමයි. නැත්නම් එම මුදුකාංගය ඉවත් කර නැවත විවෘත කිරීමයි. ක්ලෝස් කර නැවත විවෘත කිරීමයි. ඊළඟ විසඳුම දෙවෙනි විසඳුම ඕනෑම මුදුකාංගයක් පරිගණකයට ඇතුළත් කිරීමට පෙර ඕනෑම මුදුකාංගයක් පරිගණකයට ඇතුළත් කිරීමට පෙර මේක කලින් කරන්න ඕනේ දෙයක් software එකේ errors එන්න කලින් කරන්න ඕනේ දෙයක් ඕනෑම මුදුකාංගයක් පරිගණකයට ඇතුළත් කිරීමට පෙර ඇතුළත් කිරීමට පෙර එම මුදුකාංගය ඔබගේ පරිගණකයට එම මුදුකාංගය ඔබගේ පරිගණකයට එම මුදුකාංගය ඔබගේ පරිගණකයේ ඇති එම මුදුකාංගය ඔබගේ පරිගණකයේ ඇති එම මුදුකාංගය ඔබගේ පරිගණකයේ ඇති ඔබගේ පරිගණකයේ ඇති දෘඩාංග කොටස් වලින් ඔබගේ පරිගණකයේ ඇති දෘඩාංග කොටස් වලින් ක්‍රියාත්මක කරවීමට හැකිද යන්න
ඔබගේ පරිගණකයේ ඇති දෘඩාංක කොටස් වලින් ක්‍රියාත්මක කිරීමට හැකිද යන්න විමසා බැලිය යුතුය. විමසා බැලිය යුතුය. විමසා බැලිය යුතුය. එය මුදුකාංග අනුකූලත්වය software compatibility ලෙස හඳුන්වයි. එය මුදුකාංග අනුකූලත්වය software compatibility ලෙස හඳුන්වයි. software compatibility ලෙස හඳුන්වයි. එතෙන්ටම ලියන්න තවද ඔබ ඇතුළත් කරන යෙදවුම් මුදුකාංග තවද ඔබ ඇතුළත් කරන යෙදවුම් මුදුකාංග හරි මේක ලියා ගන්න බැරි වුණාද මම ඉස්සෙල්ලා කිව්වේ මෙය මුදුකාංග අනුකූලත්වය software compatibility ලෙස හඳුන්වයි කියලා ඉස්සෙල්ලා ඡේදයේ අවසානයේදී කිව්වේ මෙය මුදුකාංග අනුකූලත්වය software compatibility ලෙස හඳුන්වයි ඊට පස්සේ මම කිව්වා තවද ඔබට අවශ්‍ය මුදුකාංගය ඔබ භාවිතා කරන මෙහෙයුම් පද්ධතියට ඔබට අවශ්‍ය මුදුකාංගය ඔබ භාවිතා කරන මෙහෙයුම් පද්ධතියට ගැළපෙන්නේ දැයි පරීක්ෂා කර බැලිය යුතුය. ගැළපෙන්නේ දැයි පරීක්ෂා කර බැලිය යුතුය. ඔබ භාවිතා කරන මෙහෙයුම් පද්ධතියට ගැළපෙන්නේ දැයි පරීක්ෂා කර බැලිය යුතුය. පරීක්ෂා කර බැලිය යුතුය. ඊළඟ විසඳුම අප භාවිතයට ගන්නා යෙදවුම් මුදුකාංග බලපත්‍ර අවශ්‍ය නැත්නම් ලයිසන්ස් software ද කියන එක බලපත්‍ර අවශ්‍ය මුදුකාංග නම්
බලපත්‍ර අවශ්‍ය මුදුකාංග නම් බලපත්‍ර අවශ්‍ය මුදුකාංග නම් බලපත්‍ර අවශ්‍ය මුදුකාංග නම් බලපත්‍ර මිලදී ගැනීමක් හෝ බලපත්‍ර මිලදී ගැනීමක් හෝ බලපත්‍ර මිලදී ගැනීමක් හෝ බලපත්‍ර මිලදී ගැනීමක් හෝ ක්‍රැක්කර භාවිතා කිරීමක් සිදු කළ යුතුය. 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 නැතහොත් 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 නොමිලේ භාවිතයට දුන් කාලය වරන්නතුව ට්‍රයිල් පීරියඩ් නොමිලේ භාවිතයට දුන් කාලය ට්‍රයිල් පීරියඩ් ට්‍රයිල් පීරියඩ් නොමිලේ භාවිතයට දුන් කාලය ඉතනම් ට්‍රයිල් පීරියඩ් ට්‍රයිල් පීරියඩ් අවසන් වූ පසුව අවසන් වූ පසුව අවසන් වූ පසුව අදාළ මුදුකාංගය අදාළ මුදුකාංගය නැතහොත් අදාළ මුදුකාංගය අදාළ මුදුකාංගය භාවිතා කිරීමට ඉඩ නොලැබෙනු ඇත. අදාළ මුදුකාංගය භාවිතා කිරීමට ඉඩ නොලැබෙනු ඇත. නැතහොත් අදාළ මුදුකාංගය භාවිතා කිරීමට ඉඩ නොලැබෙනු ඇත. ඊළඟ විසඳුම ඊළඟ විසඳුම ඊළඟ විසඳුම
ඊළඟ විසඳුම ඊළඟ විසඳුම පරිගණකය තුල ගබඩා කර ඇති පරිගණකය තුල ගබඩා කර ඇති පරිගණකය තුල ගබඩා කර ඇති යෙදවුම් මුදුකාංගය දෝෂ සහිත නම් එය පරිගණකය තුල ගබඩා කර ඇති යෙදවුම් මුදුකාංගය දෝෂ සහිත නම් එය දෝෂ සහිත නම් එය දෝෂ සහිත නම් එය දෝෂ සහිත නම් එය මෙහෙයුම් පද්ධතියෙන් ඉවත් කර නැත්නම් පරිගණකයෙන් ඉවත් කර පරිගණකයෙන් ඉවත් කර පරිගණකයෙන් ඉවත් කර එය පරිගණකයෙන් ඉවත් කර නැවත එය පරිගණකයෙන් ඉවත් කර නැවත පරිගණකය තුලට ස්ථාපනය කළ යුතුය. එය පරිගණකයෙන් ඉවත් කර නැවත පරිගණකය තුලට ස්ථාපනය කළ යුතුය. පරිගණකයෙන් ඉවත් කර පරිගණකයට නැවත ඇතුළත් කර ගැනීම සිදු කළ හැකිය. හරිද? අපි ඔය කාර්යයන් දෙකට කියනවා අයින් කරන එකට uninstall කියලා. මේක ලියා ගන්න. ඒ කියන්නේ මෘදුකාංගය අයින් කරනකොට අපි කියනවා අස්ථාපනය නැත්නම් uninstall කියලා. නැවත install කරනවා නැත්නම් ස්ථාපනය කරනවා කියන වචනයට අපි කියනවා install කියන එක. හරිද? අයින් කරනකොට අපි කියනවා uninstall, නැවත පරිගණකය තුලට ගබඩා කරනකොට නැත්නම් පරිගණකයට දානවට අපි කියනවා install කියලා. හරි? ওই වචන දෙකත් එතන පොඩි සටහන් කරලා තියාගන්න. ඊළඟට ලබා දෙන්න පුළුවන් විසඳුමක් තමයි ඊළඟට අපිට ලබා දෙන්න පුළුවන් විසඳුමක් තමයි ඊළඟට අපිට ලබා දෙන්න පුළුවන් තවත් විසඳුමක් තමයි ලියා ගන්න. බොහෝ යෙදවුම් මෘදුකාංගවල හටගන්නා බොහෝ යෙදවුම් මෘදුකාංගවල හටගන්නා දෝෂ සඳහා
බොහෝ යෙදුම් මෘදුකාංගවල හටගන්නා දෝෂ සඳහා හේතු වනුයේ අනිෂ්ට මෘදුකාංග එහෙම නැත්නම් වෛරස් හේතු වනුයේ අනිෂ්ට මෘදුකාංග නැත්නම් වෛරස් පරිගණකයට ඇතුළු වීමයි. අනිෂ්ට මෘදුකාංග එහෙම නැත්නම් වෛරස් පරිගණකයට ඇතුළු වීමයි. වෛරස් පරිගණකයට ඇතුළු වීමයි. වෛරස් පරිගණකයට ඇතුළු වීමයි. වෛරස් පරිගණකයට ඇතුළු වීමයි. බොහෝ මෘදුකාංග මම එක ආයි කියන්නම් ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් අහනවා. මම ඒකෙදි කිව්වේ මේ බොහෝ මේ යෙදෝ මෘදුකාංග සඳහා යෙදෝ මෘදුකාංග තුල ඇතිවන දෝෂ සඳහා හේතු විය හැක්කේ අනිෂ්ට මෘදුකාංග එහෙම නැත්නම් වෛරස් පරිගණකයට ඇතුළු වීමයි. ඒ සඳහා ලබා දිය හැකි විසඳුමක් ලෙස ප්‍රතිවෛරස් මෘදුකාංගයක් නැත්නම් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් භාවිතා කළ හැකිය. භාවිතා කළ හැකිය. භාවිතා කළ හැකිය. තවද භාවිතා කළ හැකිය. තවද අප්ඩේට් කිරීම අත්‍යවශ්‍ය මෘදුකාංගයක් නම් එය අප්ඩේට් කිරීම අත්‍යවශ්‍ය මෘදුකාංගයක් නම් එය අප්ඩේට් කිරීම අත්‍යවශ්‍ය මෘදුකාංගයක් නම් එය අත්‍යවශ්‍ය මෘදුකාංගයක් නම් එය අප්ඩේට් කිරීම සිදු කළ යුතුය. අප්ඩේට් කිරීම නැත්නම් අප්ඩේට් ලබා දීම සිදු කළ යුතුය. අප්ඩේට් කිරීම එහෙම නැත්නම් අප්ඩේට් ලබා දීම සිදු කළ යුතුය. අප්ඩේට් වීම එහෙම නැත්නම් අප්ඩේට් ලබා දීම සිදු කළ යුතුය. හරි. ඕක මම මේ කලින් දවස්වල ඉඳලම ඔයගොල්ලන්ට කිව්වා ගොඩක් වෙලාවට software පාවිච්චි කරද්දී පොදුවේ මෘදුකාංග වල අපි දෝෂ ගැන කතා කරා. එන්න පුළුවන් දෝෂ කිව්වා. සමහරලාට software එක not responding වැටලා වැඩ නොකර තියෙන්න පුළුවන්. තවත් සමහරලාට software එක open වුණාට ඕගොල්ලන්ට අවශ්‍ය දේ කරගන්න බැරි වෙන්න පුළුවන්. තවත් සමහරලාට software එක open නොවීම තියෙන්න පුළුවන්. තව වෙලාවකදී අපි හදන දේවල් පරිගණකය තුල සේව් කරන්න බැරි වෙන්න පුළුවන්. හරිද? ඔය දේවල් වලට ඔය මම කියපු විසඳුම් ටික තමයි සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. පළවෙනි එක එකපාරක් ඒ කියන්නේ on කරාට පස්සේ not responding වෙනවා නම් close කරලා නැවත open කරලා බලන්න පුළුවන් පළවෙනි වතාව. ඊළඟට ඒත් හරියන්නේ නැත්නම් අපිට පුළුවන් ඒ අදාළ මෘදුකාංගය පරිගණකයෙන් අයින් කරලා නැවත පරිගණකයට install කරලා බලන්න. මුලින්ම uninstall කරලා ඊට පස්සේ නැවත ඒක install කරලා බලන්න පුළුවන්. ඊළඟට තවදුරටත් ඔයාගේ කම්පියුටර් එකේ ඒ software එක run වෙන්නේ නැත්නම් චලින්ද්‍රගෙන් ප්‍රශ්නයක් WhatsApp එක අප්ඩේට් වෙන කොච්චර වෙලා යනවද කියලා. සාමාන්‍යයෙන් WhatsApp එකේ නම් තියෙන මෙගාබයිට් 80ක 100ක වගේ අප්ඩේට් එකක්. ඒක නිසා ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව. හරිද?
right මම කීකීන්දේ සාමාන්‍යයෙන් common software එකේ ඔය මම කිව්ව දේවල් ටික පාවිච්චි මේ Windows වල අපි මම කතා කරපු මේ ඔය මේ errors අපිට එන්න පුළුවන් සාමාන්‍යයෙන් මෘදුකාංග වල. එතකොට ඒවට කරන්න පුළුවන් විසඳුම් මම කිව්ව මුලින්ම close කරලා නැවත open කරන්න. ඊට පස්සේ මේ මෘදුකාංගය අයින් කරලා ආයෙමත් අලුතෙන් දාලා බලන්න. තව දුරටත් වැඩ කරන්නේ නැත්නම් ඒ software එකෙන් අයින් වෙලා uninstall කරලා ඊට පස්සේ virus guard එකක් දාලා මුලින්ම බලන්න මෙහෙයුම් පද්ධතිය වෛරස් තියෙනවා නම් ඒවා අයින් කරන්න. ඊට පස්සේ software එක දාන්න. මේ හැමදේම කළා software එක කොහොමවත් run වෙන්නේ නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා අවසානයේදී මෙහෙයුම් පද්ධතිය පරීක්ෂා කරලා බලන්න. එතකොට සමහර වෙලාවට ගොඩක් දුරට මේ වෛරස් වලින් වෙන හානි නිසා ඒ කියන්නේ වෛරස් ගාඩ් එකක් පාවිච්චි නොකර මෙච්චර කල් කම්පියුටර් එක පාවිච්චි කරලා ඔන්න දැන් software run වෙන්නේ නැත්නම් අපිට ගොඩක් වෙලාවට අවසානයේට යන්න වෙන විසඳුම තමයි මේ තියෙන operating system එක අයින් කරලා නැවත අලුතෙන් software එක ඒ කියන්නේ operating system එක නැවත ස්ථාපනය කරන්න වෙනවා. ඒක ටිකක් ඔයගොල්ලොන්ට කරන්න ටිකක් අමාරු දෙයක්. ඒක කරන්න පුළුවන්. නමුත් මේ කරලා නැති හින්දා වැඩේ ටිකක් අමාරු සහ අනෙක් data බේරගන්න එකක් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මම ඔයගොල්ලන්ට Windows 10 අලුත් මේ version එක install කරගන්න හැටි free download කරලා දාගන්න හැටි crack කරන හැටි වීඩියෝ එකක් ඉක්මනට upload කරන්න හදාගෙන යනවා දෙන්නම්. ඒක බලලා Windows 7 නම් තාම පාවිච්චි කරන්නේ 10 එකට යන්න. හේතුව අර security update ඒ වගේ දේවල් තියෙන නිසා ඔයගොල්ලන්ට දැන් ගොඩක් දුරට ඉස්සරහට virus ප්‍රශ්න එන්න පුළුවන්. හේතුව දැන් මේ වෙද්දී ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් යූස් කරන නිසා මෙච්චර කල් ඕක එන්න නැති වෙන්න පුළුවන්. හරිද? දැන් ඔන්න ඔයගොල්ලන්ට තව software වල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම ඔයාලට දෙන්නම් අවස්ථාව ප්‍රශ්න අහන්න. right ඔන්න මම mic දාලා තියෙනවා ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලොන්ගේ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් ඕන ප්‍රශ්නයක්. වීඩියෝ එකත් ඕනනම් ගන්න ඕන වෙබ් කැමරාවක් දාලා තියෙනවා. හරි ප්‍රශ්න තියෙනවා නම් පාඩම ඉවර කරන්න අද දවසේ ඉවර කරන්න කලින් මේ නිකන් දොරියට මුණ බලන්න නෙමෙයි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. මොන හරි ගැටලු තියනවාද පුතේ මේ software සම්බන්ධයෙන් ඔයගොල්ලොන්ට මගෙන් පාඩම තුලදී කතා නොවිච්ච දේවල් ඒ ඔයගොල්ලොන්ට ආපහු දැනගන්න ඕන දේවල් තියෙනවා නම් කියන්න. කියන්න. සර් Windows 7 වලට password දාගන්න කොහොමද? අහුණා දෙන්නේ එකපාර කිව්වා. Windows 7 වල අයියෝ 10 Samsung machine එකක්ද? පාවිච්චි කරන්නේද? ඔව්. නෑ පුතේ එහෙම නෙවෙයි අපි කම්පියුටර් එකක් ගැන අහද්දී Windows 10 Samsung ද කියලා නෙවෙයි අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ. ඔයගොල්ලෝ තාම අර මේ දේවල් ගැන ලොකුවට දැනුවත් නැති හින්දා සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එකක් ගැන අහනකොට අහන්න ඕනේ ඒකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක ගැන නෙවෙයි. අපි මම පාවිච්චි කරන්නේ i3 වර්ගයේ ප්‍රොසෙසර් එකක් තියෙන කම්පියුටර් එකක්. Samsung නෙවෙයි වෙනත් assemble කරපු එකක්. පාවිච්චි කරන්නේ Windows 7 operating system එක. හරිද? Windows වර්ගයේ මේ මුකුත්ම වදින්නේ නැහැ. يعني keyboard එක ඔක්කොම වැඩ ඒ වුණාට මුකුත් type වෙන්නේ නැහැ. අර Windows setting වලට ගියාම මුකුත්ම type කරන්න බෑ. ඒයි සර්. මොකකට ගියාමද? Windows ලගෙම නිකන් අර තින්නේ task bar එකේ search bar එකක්. ඒකෙ මුකුත් type වෙන්නේ. එතන මුකුත් type වෙන්නේ නැද්ද? Windows 10 ද තියෙන්නේ? ඔව් සර් 10. virus guard එක පාවිච්චි කරන්නේ නැද්ද පුතේ? නෑ සර්. අනිවාර්යෙන් මේ වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන්න. ස්ටාර්ට්අප් එකට මේ දවස්වල එනවා වෛරස් එකක්. ඔයගොල්ලෝ WhatsApp එක යූස් කරනවා නම් කම්පියුටර් එකට සහ ඔයගොල්ලෝ පාවිච්චි කරන මේ Zoom app එකේ තියෙන සමහර link වලින්, ඒ කියන්නේ ඔයගොල්ලන්ට එනවනේ ඔය ගුරුවරුන්ගෙන් link එක එනවනේ, ඒ link තුල attach වෙච්ච වෛරස් එකක් තියෙනවා. ඒක හරහා ගොඩක් වෙලාවට ඔය මේ title මේ යට අපේ task bar එකේ තියෙන search එක disable කරන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන්න නැත්නම් අවමය ඔයාගේ ඩිෆෙන්ඩර් එක හරියට අප්ඩේට් කරලා තියාගන්න ඉන්න. Windows 7 වලට WhatsApp එක දාද්දී අලුතෙන් දෙන version එක support කරන්නේ නැහැ.
ඒකට පරණ version එකක් තියෙනවා. ඒක හොයාගන්න ඕනේ පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. ඒක මම ඔයගොල්ලන්ට link එකක් එවන්නම්. ඒකෙන් හොයාගන්න. තාම සමහර අය Windows 7 නිසා පාවිච්චි කරන මම link එකක් එවන්නම්. ඒක download කරලා හදාගන්න. මේ අලුත් එක දාන්න බෑ. දැම්මට මේක run වෙන්නේ නැහැ. compatible නැහැ. ප්‍රශ්න ඉදිරිපත් කරන්න කිව්වේ මයික් ඔන් කරන්නේ මයික් ඔන් වෙලා තියෙන්නේ මේ කවුද කෑ ගහන්නේ එච්චරයිද ඔයගොල්ලන්ට software වල දැනගන්න ප්‍රශ්න තියෙන්නේ එච්චරයි වගේනේ හරි right ඊළඟට ඔය CD එකක් දැම්මහම පෙන්වන්නේ නැති ඒ වගේ ප්‍රශ්න නම් සාමාන්‍යයෙන් ගොඩක් දුරට එන්නේ සාමාන්‍යයෙන් නෙවෙයි අනිවාර්යයෙන්ම තියෙන්නේ ඔයාලගේ hardware device වල මම එදත් කිව්වා CD drive එක වැඩ කරන්නේ නැතුව ඇති සරලවම හරි එච්චර තමයි ගැටලුව ඇත්තේ එක්ක නැත්තම් CD drive එකට ඇතුලෙන් current එක දීලා නැතුව වෙන්නත් පුළුවන් හරි ඔය Windows වලට WhatsApp ගැටලුවට මම ඒකට ඔයගොල්ලන්ට මේ WhatsApp එක හරහාම පොඩි වීඩියෝ ක්ලිප් එකක් එවන්නම් ඒකේ බලන්න කොහොමද මේ Windows 7 වලටයි 8 8.1 වලට WhatsApp දාගන්නේ කියලා දැනට සයිට් එකට ගියාම තියෙන්නේ යාලගේ 10 එකට දෙරිපු අලුත් අප්ඩේට් එක. එතකොට ඔයගොල්ලොන්ට යම්කිසි දෙයක් මෙතනින් තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ. Microsoft ලා දෙන මේ software අලුත් software එකට යන්න තමයි ඒ කට්ටිය අනෙකුත් software නිර්මාණය කරන්නේ. එතකොට යාලා අතර තියෙන agreement එකක්. ඒගොල්ලෝ හදන softwares උත් ඒගොල්ලෝ අප්ඩේට් කරනවා අලුත්ම operating system එකට ගැලපෙන විදියට. එතකොට ඒකෙන් අපිට කියන්නේ අපිට දෙන පණිවිඩය තමයි පරණ operating system එකෙන් අයින් වෙලා අලුත් එකට යන්න කියලා. ඒ හැමෝටම යන්න බැරි නිසා ඒ දේවල් වලට වෙන වෙන hackers ලා හැම හදනවා solution මේ ඒ software එක එක්ක crack කරලා හරි වෙනත් මොනවා හරි විදියකින් හරි පරණ version එකක් හරි දාලා අනිත් පරණ operating system පාවිච්චි කරන අයටත් ඒක කරගන්න භාවිතා කරන්න පුළුවන් විදිහට. හරිද? මම ඔයගොල්ලන්ට එවන්නම් solution එකක් ඉක්මනට. තා ප්‍රශ්න තියෙනවද? හරි. ගන්න record book එක අරගෙන අද theory පැත්තේ ලියා ගන්න. record book එක අරගෙන අද theory පැත්තේ ලියා ගමු. theory පැත්තේ ලියා ගන්න. errors and solutions for software. errors and solutions for software. සියලුම දෙනා එහෙනම් පරිස්සමෙන් ඉන්න අපි ලබන සතියේ ක්ලාස් එකේදී හවස 3ට හම්බ වෙමු. software වල මෙහෙයුම් පද්ධතිය තුල තියෙන දෝෂ සහ ඒවට විසඳුම් ගැන කතා කරන්න සහ ඒ පාඩම ඉවර කරලා අලුත් පාඩමට යන්න. හරිනේ එහෙනම් ලබන සතියේ හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න සියලුම දෙනාට බුත් සරණයි. Good evening. Goodbye.